දැන් ළමයි සුළු පොලිය යටතේ කිසියම් පුද්ගලයෙක් රුපියල් 5000ක් ණයට ගන්නවා. කීයක් ණයට ගන්නවද? 5000ක් ණයට ගන්නවා. මේ ගාන මම හදනවා පළවෙනි ගාන බලන් ඉන්න. ඕගොල්ලන්ට මේක හදන්න පුළුවන්. ලේසි ගානක්. මෙන්න මේ 5000ට වර්ෂයකට අය කරනව ළමයි 112ක්. ඕනෝක සුළු කරාම ලැබෙනවා ගෙවන්න ඕන පොලී මුදල. ඕන පොලිය ලැබෙනවා. දැක්කද? ඔය තියෙන්නේ වසරකට පොලිය. නිකම් පොලිය නෙවෙයි වසර එකකට පොලිය. වසර එකකට පොලිය. මේක සුළු කරාම කීයක් එනවද ළමයි? 5000 ගුණ කිරීම 112ක්. ඕන්න. 12 පා 60යි. අකට බිඳුව වෙනම 600ක් එනවා. ඕන්න. එහෙනම් දරුවනේ මෙයා වසරකට ගෙවන්න ඕන රුපියල් 600ක පොලියක්. හැබැයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ වසරකටද පොලිය අහන්නේ. වසරකටද පොලිය අහන්නේ? වසර 3කට. 3කටද දෙකකටද? වසර 2කට. 3ක් ලියාගෙනනේ. හරි හරියට අහන් ඉන්න ඕනේ. එහෙනම් මම හොයනවා වසර 3කට පොලිය. නෑ වසර 2කට පොලිය. මමත් නොමග යනවා මේගොල්ලෝ කියන ඒවා. වසර 2කට පොලිය. රුපියල් 600ක් ගෙවන පුතේ අවුරුද්දකට. අවුරුද්දකට 600ක් පොලිය. දෙකකට හොයන්න මේක දෙකෙන් ගුණ කරනවා. කීයක් ගෙවන්න ඕනද? 1200යි. එහෙනම් ණයෙන් නිදහස් වෙන්න වසර දෙකකට ගෙවන්න ඕන පොලිය 1200යි. එතකොට පුතේ මෙයා ණයෙන් නිදහස් වෙන්න ඕන ගෙවන්න ඕන මුළු මුදල කීයක් එනවයි? සම්පූර්ණම නිදහස් වෙන්න නම් කීයක් ගෙවන්න ඕනේ? 1200. අන්න හරි. ණය වෙච්ච 5000 වෙනම ගෙවන්න ඕන. පොලිය 1200 වෙනම ගෙවන්න ඕන. එතකොට මුළු මුදල වෙන්නේ 5000යි 1200යි 6200යි. එහෙනම් ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු මුදල 6200යි. අපෙන් එහෙම ප්‍රශ්නයක් අහලා නෑනේ. අපෙන් අහලා තියෙන්නේ පොලිය විතරයිනේ. මේක තමයි උත්තරේ. ලියාගන්න. මේ ගාන හදලා ඉවරද ළමයි? ඉක්මනට කරමු අපි. මේ පාඩම අද ඉවර කරලා අලුත් එකකට යන්න ඕන. හරි. අපි ඊළඟ ගාන ලියමු. ශ්වේතා ලියලා ඉවරද? ඔව් සර්. right ලියමු. මාසික පොලිය අනුපාතය මාසික පොලිය අනුපාතය 100ට 3ක්. මාසික පොලිය අනුපාතය 100ට 3ක්. මාසික පොලිය අනුපාතය 100ට 3ක්. දැන් මාසයකට ළමයි මේ දීලා තියෙන්නේ. මාසික පොලිය අනුපාතය 100ට 3ක්. අය කරනු ලබන බැංකුවකින් මාසික පොලිය අනුපාතය 100ට 3ක් අය කරනු ලබන බැංකුවකින් රුපියල් 12000ක් ණයටගත් පුද්ගලයෙකු රුපියල් 12000ක් ණයටගත් පුද්ගලයෙකු රුපියල් 12000ක් ණයටගත් පුද්ගලයෙකු රුපියල් 12000ක් ණයටගත් පුද්ගලයෙකු මාස 6ක් අවසානයේදී
මාස 6ක් අවසානයේදී ගෙවිය යුතු මුළු පොලිය සොයන්න. මාස 6ක් අවසානයේදී ගෙවිය යුතු මුළු පොලිය සොයන්න. මාස 6ක් අවසානයේදී ගෙවිය යුතු පොලිය. මේ ළමයි ණය වෙච්ච ගාන, මේ ණය මුදල, මේ පොලිය අනුපාතය, කාලය මාස 6යි. ඔන්න ඔය ගණනය කිරීම කරන්න ඕන. 12000යි ණය මුදල, පොලිය අනුපාතය 100ට 3යි, කාලය මාස 6යි. ඔන්න ඔය 3 යටතේ තමයි පොලිය ගණනය කරන්න ඕන. ඉස්සෙල්ල දරුවනේ මාසෙකට පොලිය හොයලා ඉන්න. මාසෙකට පොලිය හොයලා මාස 6කට හොයන්න, එක 6න් ගුණ කරන්න. හරි. රුපියල් 2160යි කියලා අවීෂ කියනවා. රයිට් අනිත් අය. ඔන්න පළවෙනි උත්තරේ ලැබුණා. අනිත් දරුවෝ ඊටාම ඉක්මනින් පිළිතුර යන්න කියලා පුතේ. රුපියල් 2160 2160යි. MI 0.6 දරන දරුවා. හරිද? තිකුන්නේ 2160. 2160යි. 2160 සර්. 2160යි. බලමු අපි හොයමු මාසකට පොලිය. මාසකට පොලිය. මාසකට කියේ මේ කන මාසකට නෙවෙයි ළමයි, මාසයකට. මාසයකට කියලා ගමු. මාසයකට පොලිය. රුපියල් 12000 ගුණ කරන්න දරුවනේ 100ට 3ෙන්. 100ට 3ෙන්. බිංදු දෙකට බිංදු දෙක කැපුණ 120 3ෙන් ගුණ කරාම 360යි. හරිනේ? මාසයකට 360ක් ගෙවන්න ඕන. දැන් හොයනවා මාස 6කට පොලිය. මාස 6කට පොලිය. 360 ගුණ කිරීම 6. කීයේ ළමයි 2160ද? ඔව් සර්. එහෙනම් හරි. ඔව් සර්. ඕකේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා පොලිය ගණනය කරන විදිය මාස ගාන අනුව පොලිය ගණනය කිරීම ටික වෙනස් වෙනවා. හරිද? ඕගොල්ලෝ පෙරලා ගන්න පෙළ පොතේ 147 පිටුව. ඉක්මනට 147 පිටුව පෙරලා ගන්න. 147 පිටුව. අපි ටික ටික ළමයි මේ ගණන් හදන්නේ, එක සැරේට දඩාස් ගාලා සේරම හදවන්නේ. ක්‍රමානුකූලව ඔය අභ්‍යාසය කරනවා. ටියුට් එක දීලා ඇති, ටියුට් එක ගෙදරදී කරවමු. මේකට රුපියල් දාන්නලු. ආන්න සිසුම් කියනවා සර් රුපියල් දාන්න. ඕන දැම්මා. ප්‍රශ්නයක් නැහැ. 14 දෙක අභ්‍යාසය හදන්න පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන. දැන් පටන් ගන්න. උත්තර විතරයි, ගාන ලියන්න එපා. 1 2 3 ගණන් ටික හදන්න. 14 දෙක නිසා 14 දෙක. පිටු අංක 147. ඩිංගක් වෙන පාන්දියලේ ඔමාශානි දැන් සනීපද? ඇහෙනවද මං කියන එක? ගිය සතියේ අඩුපාඩු ටික හදාගත්තද?
ළමයි ඉක්මන් කරමු. ගණන් තුනම හදලා මට උත්තර ටික කියන්න හදපු කෙනෙක්. එක්දාස් 800යි 4500යි 1275යි බලමු. පළවෙනි එකට ළමයි 5000 ගුණ කිරීම 100ට 12. හැබැයි අවුරුදු 3කට ගණනය කිරීම කරන්න ඕන. ගීත් ජයවර්ධන බලමු. පළවෙනි ප්‍රශ්නය රුපියල් 5000 ගුණ කිරීම 100ට 12යි. මේ එන්නේ වසරකට පොලිය ළමයි. රුපියල් 600ක් එනවා. මේ එන්නේ වසර එකකට. ඊට පස්සේ හොයන්න ඕන වසර 3කට. වසර 3කට හොයන්න 600 ගුණ කරන්න 3. 1800යි. අනම් පළවෙනි එකට උත්තරේ ඔන්න එනවා 1800. දෙවැනි එක 4500ලු බලමු එහෙම උත්තරේ නේද කියලා. මාසික පොලි අනුපාතය 1.5යි 50000ක් ණය කරන් තියෙනවා. ගුණ කිරීම 100ට 1.5. ඕන්නක සුළු කර ගන්නටයි ඕන. මේක සුළු කරාම කීයක් එනවද ළමයි? ඒ කියන්නේ මාසික පොලිය. කැපෙන ඒවා බලමු. මේ දෙන්න කැපෙනවා. 500 ගුණ කිරීම 1.5. අපි මෙහෙම කරමු. 500 ගුණ කරමු පුතාලා 15. 1.5 පැත්තකින් තියන්න 15න් ගුණ කරන්න. පස්සේ දශම තිත තියමු. ගුණ කරමු. 15 බිංදුව බිංදුවයි 15 බිංදුවයි 15 75යි. හැබැයි මතක ඇතුව මෙන්න මේ 1.5 දශම තිතට හරියන්න පිටිපස්සේ ඉඳලා දශම ස්ථාන එකක් තියන්න. උත්තරේ නවා 750. එහෙනම් මාසික පොලි අනුපාතය 750යි. සර් 500 භාගනේ හරිනේ. 500 භාග නෙවෙයි 1.5. එකයි කාලක් එකමාරක් එන්න ඕන. හරි කොහොම හරි කමක් නැහැ.
උත්තරේ එනවා නම් ගැටලුවක් නැහැ. ඊළඟට ළමයි අහන්නේ කොච්චර කාලයකටද? මාස 6ක්. 750 ගුණ කරන්න හරියි. මාස 6කට පොලිය. 750 ඒව 6ක්. 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 5 30න් බිංදුව 3ක් ඉතුරුයි. 6 වරක් 7 42යි 3යි 45යි. ළමයි 4500 දෙන්නේ. ඔව් සර්. 4500. right. ඔන්න ඒකත් හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මාසයකට 100ට 3 බැගින් රුපියල් 2500ක් අවුරුදු 1යි මාස 5යි. ළමයි කාලය කොච්චරද? අවුරුදු 1යි. අවුරුද්දට මාස 12යි. තව තියෙනවා මාස 5ක්. සේරම කාලය වෙනවා මාස 17ක්. එහෙනම් ගණනය කිරීම කරන්න ඕන මාස 17කට. අවුරුදු 1යි මාස 5යි. අවුරුද්දට මාස 12යි. අර මාස 5යි 12යි 5යි 17යි. එහෙනම් එකකට හොයලා 17න් ගුණ කරා නම් හරි. මුළු පොලිය හොයන්න. හරි නේද? එහෙනම් එකකට හොයමු. රුපියල් 2500 ගුණ කරන්න ළමයි 100ට 3යි. බිංදු දෙකට බිංදු 2යි 25 වරක් 3 75යි. එහෙනම් මාසයකට පොලිය 75යි. ඊළඟට හොයනවා මාස 17කට පොලිය අවුරුදු 1යි මාස 5ට. 75 ගුණ කිරීම 17. අපේ ළමයි මේ ගුණ කරාම කීයක් එනවද? 1275. 1275යි කියලා කවිනි කියනවා. අනිත් අය එකකද ප්‍රතික්ෂේප කරනවද? ඔව් සර්. ඔව් සර් කිව්වේ ප්‍රතික්ෂේප කරනවා කියලා අහුවාම ඔව් සර් කිව්වද? එහෙමද? නැත්තම් හරිද මේක? උත්තරේ හරි. උත්තරේ හරි සර්. right okay. ඊළඟට ළමයි ඔන්න දැන් මම ඔයාලට ගණන් 5ක් ඇදෙව්ව පොලිය හොයලා. තෙල්ලක් නැහැ ගණන් 5ක් හදවල තියෙන්නේ. පොලිය හොයන විදිය දැන් දන්නවා. මාසයකට හරි අවුරුද්දකට හරි පොලිය හොයලා ಗುಣ කරා අදාළ කාල සීමාව සඳහා. ඊළඟට අපි හොයන්න යන්නේ මේකේ පොලිය අනුපාතිකය. right. අපි ඊළඟ කොටසට යමු. පොලිය අනුපාතිකය හොයමු. ලියන්න. රුපියල් 5000ක් ණයටගත් සමන් රුපියල් 5000ක් ණයටගත් සමන් රුපියල් 5000ක් ණයටගත් සමන් තමන් නෙවෙයි සමන්. හරියට ලියන්න. සමන් වසර 3කට පසු සර් අයිකන්. රුපියල් 5000ක් ණයටගත් සමන් අවුරුදු 3කට පසු රුපියල් 5000ක් ණයටගත් සමන් අවුරුදු 3කට පසු රුපියල් 6800ක් ගෙවා හරි තිසුම්ලයි තාත්ත සමන්ලු. හොඳයි. රුපියල් 6800ක් ගෙවා වසර 3කට පසු රුපියල් 6800ක් ගෙවා ණයෙන් නිදහස් විය. ණයෙන් නිදහස් විය. මේ ගාන හදන්න කලින් මම අහනවා සමන් ණයට ගත්තේ පුතාලා 5000යිනේ. 5000යි ණයට ගත්තේ. නමුත් ණයෙන් නිදහස් වෙන්න ගෙවලා තියෙනවනේ 6800ක්. එහෙම නේද සර් කිව්වේ? ඔව් 6800ක්. එතකොට මේ පොලිය කීයක් ගෙවලා තියෙයි? නිකන් දැක්ක ගමන් එනෝනේ 1800යි. අපිට හිතෙනෝනේ දෙයියනේ මේ මිනිස්සු රුපියල් 5000ක් අරගෙන 1800ක් වැඩිපුර ගෙවලා 6800ක් ගෙවලානේ. අන්නේ 1800 තමයි පොලිය. රුපියල් 6800ක් ගෙවා ණයෙන් නිදහස් විය. හරිද? ප්‍රශ්නේ තමයි අය කර ඇති පොලී අනුපාතිකය සොයන්න. අය කර ඇති වාර්ෂික පොලී අනුපාතය සොයන්න. සර් අයිමා කියන්නකෝ. මුල ඉඳලා කියන්න බෑ බොල. කොතන ඉඳලා කියන්න ඕන? මේ නිදහස් විය අන්න එතන.
නිදහස් වී අය කර ඇති පොලි අනුපාතිකය සොයන්න. ඔය කොහේ හරි බලන් ඉඳලා එක සැරේටනේ වටපිට බල බල දැන් ලියන්න ගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. අය කර ඇති පොලි අනුපාතිකය සොයන්න. ඒක ලියවෙන්න ඕන වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. අය කර ඇති වාර්ෂික පොලි අනුපාතය. right. ළමයි ඔය පොලි අනුපාතිකය හොයනකොට නැත්නම් පොලි ප්‍රතිශතය හොයනකොට පොලි ප්‍රතිශතයනේ අනුපාතිකය කියන්නේ. හැමතිස්සෙම ඉර උඩට දාන්න ඕන පොලිය. වාර්ෂික පොලි අනුපාතය හොයනවා නම් උඩට දාන්න ඕන වාර්ෂික පොලිය. යටට දාන්න ඕන ණය මුදල. පොලි අනුපාතිකය හොයන නිසා ಗುಣ කරන්න ඕන 100ට 100ෙන්. ඔන්න ඔහම එන්න ඕන. බෝඩ් එකේ කෙලවර එළියපු නිසා පේන්නේ නැහැ. රයිට් කමක් නැහැ. එහෙනම් මට කියන්න මෙයා ගෙවන වාර්ෂික පොලි මුදල කීයද? වාර්ෂික පොලි මුදල. කීයක් පොලිය ගෙවන්න ඕනේ වාර්ෂිකව? ජනිත කියන 600යි කියලා. මේ ඉස්සෙල්ලා හොයමු මුළු පොලිය. මුළු පොලිය. රුපියල් 600යි නේ අපි බලමු. රුපියල් 6800ක් මුළු මුදල ගෙවනවා. ඒකෙන් ණය වෙච්ච ණයට ගත්තු 5000 අඩු කරන්න. 1800. මේක තමයි මුළු පොලිය. මේ පොලිය 1800 ගන්න දරුවනේ අවුරුදු 3කට. එහෙනම් හොයන වසරකට පොලිය. වාර්ෂික පොලිය. රුපියල් 1800 බෙදන්න 3ෙන් 600. එහෙනම් වර්ෂයකට ගෙවන්න ඕන රුපියල් 600ක පොලියක්. දැන් හොයනවා පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය. මේක ඉර උඩට දාන්න වාර්ෂික පොලිය 600යි. ඉර යටට දාන්න ණය වෙච්ච ගාණ 5000යි. ගුණ කරන්න ළමයි 100ට 100යි. ඔයගෙන් උත්තරේ එනවා. කීයක් එනවා පොලි අනුපාතිකයේ? 100 නේ දාලා තියෙන්නේ. 100ට කීයද පුතේ එන්නේ? 500 දාලා තියෙනවා. ණය වෙච්ච ගාණ 5000යි නේ. බිංදුවක් කැඩිලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න. මේ බිංදුවට මේ බිංදුව කපන්න. ඉතුරු වෙන්නේ පුතාලා 60 බෙදීම 5. 60ට 5ේව කීයක් තියෙයි? සර් අර පොලි අනුපාතිකය වෙන සූත්‍රය දුන්නනේ ඒක ලියා ගන්න ඕනේ අපි. ඕනෙත් නෑ ඉතින් ඕන්න ලියා ගන්න. 60ට 5ේවා 12යි. 12යි. 100ට 12යි. ඕනනම් මම ඒක ලියන්නම් මේ හරියේ. පොලි අනුපාතය හොයන්නේ නැත්නම් පොලි ප්‍රතිශතය හොයනකොට උඩට දාන්නේ පොලිය. ඒක වාර්ෂික නම් වාර්ෂික පොලිය. මාසික නම් මාසික පොලිය. වාර්ෂික පොලිය. යටට දාන්න ඕන මුළු මුදල. ගුණ කරන්න ඕන 100ට 100. ඒකෙදි සූත්‍රයක් විදියටම දකින්න ඕනේ නෑ ළමයි. ටිකක් ඔළුවේ තියාගන්න. පොලි ප්‍රතිශතය හොයන විදිය. මම කැමති නෑ ඔක කටපාඩම් කරලා දානවට තර්කානුකූලව දානවට තමයි සාර්ථක. යටට ණය වෙච්ච ගාන. දෙයියනේ පොලි අනුපාතිකය හොයන්න නම් උඩට දාන්න ඕන පොලියනේ. එහෙනම් උඩට දාන්න ඕන පොලිය. වැරදිලාවත් අහුවනම් මාසික පොලි අනුපාතිකය හොයන්න කියලා උඩට දාන්න ඕන මාසික පොලිය. මාසිකට පොලිය. හැම ගානම 100%ෙන් ගුණ කරලා තමයි පොලි ප්‍රතිශතය හොයන්න ඕන. අපි ඊළඟ උදාහරණයක් යමු. හරිද මේක ලියලා ඉවරද? ළමයි ඔව්. අනිත් අයත් කියන්නේ ඔව් සර්. ඉවරයි. ඉල්මි ඉවරද? ඉවරයි සර්. alright. ඊළඟට ලියන්න ඉවරයි සර්. රුපියල්
80,000ක මුදලක් රුපියල් 80,000ක මුදලක් රුපියල් 80,000ක මුදලක් ණයටගත් රුපියල් 80,000ක මුදලක් ණයටගත් අවීෂ බලන්න මේ යෝදේ ණය වෙලා රුපියල් 80,000ක මුදලක් ණයටගත් අවීෂ අවුරුදු 1.5කින් පසු වසර 1.5කින් වසර 1.5කින් පසු වසර 1.5කින් පසු වසර 1.5කින් පසු රුපියල් 92,000ක් රුපියල් 92,000ක් ගෙවා රුපියල් 92,000ක් ගෙවා ණයෙන් නිදහස් විය රුපියල් 92,000ක් ගෙවා ණයෙන් නිදහස් විය 92,000ක් ගෙවා ණයෙන් නිදහස් විය හරිද අය කර ඇති වාර්ෂික පොලී අනුපාතය සොයන්න ඒකත් හොයන්න ඕන වාර්ෂික පොලී අනුපාතය අය කර ඇති වාර්ෂික පොලී අනුපාතය සොයන්න අය කර ඇති වාර්ෂික පොලී අනුපාතය සොයන්න අය කර ඇති වාර්ෂික පොලී අනුපාතය සොයන්න ඉස්සෙල්ල ළමයි මේ මුළු පොලිය හොයාගෙන ඉන්න හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 1.5කට පොලිය දීලා තියෙන්නේ එකකට හොයන්න ඕන බලමු චුට්ටක් සුළු කිරීම අමාරු වෙන්නේ ඕක 1.5ෙන් බෙදලා එකකට හොයන්න ඕන මට කියන්න ළමයි මුළු පොලිය කීයද මුළු පොලිය කීයක් අය කළායි 92,000යි ණය ගෙවිය යුතු මුළු මුදල අවිෂ කීයක් ණයට ගත්තද 80,000ක් ණයට ගත්තා 92,000න් 80,000ක් අඩු කරන්න 12,000යි එහෙනම් ළමයි ගෙවන්න ඕන මුළු පොලිය 12,000යි මේ කොච්චර කාලයකටද 12,000 ගෙවුවේ අවුරුදු 1.5කට ඔන්න ඔතන තමයි චූටි සුළු කිරීමක් කරගන්න ඕන මට කියන්න මේ තියෙන්නේ අවුරුදු 1.5කට පොලියනේ කොහොමද අවුරුද්දකට පොලිය හොයන්නේ නිකන් හිතින් හදලත් පුළුවන් අවුරුදු 1.5කට 12,000ක් ගෙවනවා නම් අවුරුද්දකට කීයක් ගෙවන්න ඕනේ වසරකට පොලිය සාමාන්‍ය වසර එකකට පොලිය අවුරුදු 1.5ට 12,000 නම් අවුරුද්දකට පොලිය කීයක් එනවද අවුරුදු 1.5කට තියෙන මාස 6 18යි පොලිය අනුපාතයද 100ට 18 නෑ මාස 18යි මේ මාස වලින් හදන්න ගියොත් නම් ටිකක් වැඩේ බරපතල වෙනවා අවුරුදු 1.5කට හොයලා ඒකෙන් අවුරුද්දකට ගන්න බැරිද දැන් මම මෙහෙම කිව්වනම් රයිට් මෙහෙම ගන්න මේක වසර දෙකකට පොලිය නම් වසරකට හොයන්නේ කොහොමද 12,000 මොකද කරන්න ඕන ළමයි
දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදන්න ඕනනේ. සරල ගණිතයනේ. අවුරුදු දෙකකට 12000 නම් එකකට හොයන්න දෙකෙන් බෙදන්න ඕන. දැන් මේ 12000 තියෙන්නේ අවුරුදු එකහමාරකටනේ. එහෙනම් 12000 බෙදන්න ඕන ළමයි එකහමාරයි. බෙදීම එකහමාර. කොහොමද තියෙන්නේ? 8000 8000යි නේ. 9000 8000ද 9000ද? 9000 නව එකහමාරෙන් බෙදන්න ඕන. ඔරයිට් ඔන්න සුළු කරලම දාමු බලන්න. 12000 බෙදීම එකහමාරෙන් බෙදන්න ඕනේ මිශ්‍ර සංඛ්‍යා කරමු. දෙවරක් එක 1 1 දෙකෙන් 3යි එකහමාර කියන්නේ. දැන් මේකේ පරස්පරය අරගෙන සුළු කරන්න ඉතින් මෙච්චර දඟලන්න ඕනේ නැහැ. මම ඔන්න තේරම කියලා දුන්නා. බෙදීම මම ಗುಣ කිරීම කරා. එතකොට පුතේ මේ දෙන්නගේ උඩයන් මාරු වෙනවා 3ෙන් 2යි. උත්තරෙන්න ඕන 8000. 3ට 1යි 12ට 3 වරක් 4යි 4000 ඒවා දෙකක් 8000යි. එහෙනම් වසරකට පොලිය 8000ක් වෙනවා. හරිනේ ළමයි. මාස 6 කෑලි 3කට කඩන්න මේක. රුපියල් 12000 මෙන්න 12000 එකහමාර මාස 6 ඒව 3ක්. 3කට කැඩුවාම 4000යි 4000යි 4000යි. 12000 හැදෙන්නේ අවුරුදු එකහමාර තමයි මේ තියෙන. එහෙනම් එකකට 8000යි. එහෙනම් පොලි අනුපාතය හොයන්න. ජයති උත්තරේ දාලා තියෙනවා 110යි කියලා. පොලි අනුපාතය හොයන්න. හැමෝම බලන්න උත්තරේට යන්න පුළුවන්ද කියලා. 110 එනවද ළමයි? 10යි 110යි. රුපියල් 80000යි ණය වෙච්ච ගාන 80000ට පොලිය හොයාගත්ත ළමයි අවුරුද්දට 8000යි. 80000ට 8000 නම් 100ට කොච්චරද? බිංදු දෙකට බිංදු දෙකයි මේ බිංදු දෙකට මේ බිංදු දෙකයි 88න් බෙදුනහම 10යි. පොලි රේට් එක 110යි. right good. පොලි රේට් එක 110යි. දැන් මේවා තේරුම් අරන් ක්‍රමානුකූලව හදන්න ඕන ළමයි. කලබලයට ගණන් හදන්න ඕනෙත් නෑ. අවබෝධයක් ඇතිව වැඩ කරගෙන යන්න ඕන. පෙළ පොතේ පිටු අංක 147 නැවතත් 14 2 අබ්ජාතේ ළමයි. පෙළ ගන්නකෝ. 14 2 අබ්ජාතේ දැන් හදන්න 4 5 6 ගණන් ටික. 4 5 6 4 5 6 ගණන් තුනක් තියෙනවා හදන්න. රුචිරට ඇහුණයි සර් කියපු එක. ඔව් සර් ලොකු දෙයක්. පොරට නැත්තම් ඇහෙන්නේ නැහැ වැඩි.
ඔයගොල්ලන්ට ගැටලුවක් මොනවා හරි තියෙනම් අහන්න. සමහර ගණන් වල ළමයි කෙලින්ම පොලියම දීලා තියෙනවා. අමුතුවෙන් පොලිය හොයන්න දෙයක් නැහැ. එතකොට මාසෙකට හරි අවුරුද්දකට හරි හෙව්වහම ප්‍රමාණවත්. හරි නේද? මේ ජනිදුලාට හෙට උදේ ICT පන්ති තියද? ඒ ජනිදු. නෑනේ. කලින් තිබුණද සිකුරාදා උදේ ICT පන්ති? ඒත් නැද්ද? සිකුරාදා උදේ ICT පන්ති ඒ තිබුණෙත් නැද්ද? නෑනේ. හරි. නෑ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. මේ ඔයාලගේ සඳුදා උදේ තියෙන පන්තිය චූට්ටක් වෙනසක් කරගන්න ඕන. ඒ සඳුදා උදේ තියෙන පන්තිය මේ අඟහරුවාදා උදේ තිබුණට කමක් නෑ නේද ළමයි? අඟහරුවාදා පොඩ්ඩක් දවසක් එහාට මෙහාට උනාට සර් කීයේ ඉඳන් කීයේ වෙනකන්ද? 5ටනේ පටන් ගන්නෙ කොහොමද? සර් හැමදාම උදේ 6යි කාට ඉස්කෝලේ පන්ති. ඉස්කෝලේ පන්ති සර්. 6ට පන්ති. ඉතින් මේ මෙහෙමයි ඉතින් සඳුදාත් කොහොමත් සමුද මන් තියෙනෝනේ. සඳුදා කොහොමත් මං උදේ පන්තිය තියෙනවනේ ළමයි. වෙනදා. එතකොට කොහොම ඉස්කෝලේ? මෙච්චර දවසක් ගියේ නැතුව දාවේ ජයති? දැන් මේ සඳුදා මම පන්තිය කොහොමත් දාලා තියෙනවනේ. තියෙන්නේ. ඒ ඇයි සඳු දෙන්න වෙන්නේ නැහනේ. ගියා. නෑ මං අහන්නේ දැන් ඔයාලට එහෙම පන්ති තියෙනවා සඳුදා උදේ පන්තියට කොහොමත් එන්න වෙන්නේ නැහැ. ලබන උදේ 4ට දාන්නද? උදේ 4ට සංකීර්ණයිනේ. උදේ 4ට නැගිටීද කට්ටියම? අපිට නැගිටින්නේ නැහැ. සඳුදා නෑ මට. සඳුදා ජනිදුලාට නැහැලු පන්ති. හරි. මේ නෑ ඔයාලා පන්තිය වෙනස් කරන්න ඕනේ නෑ මම අපිට 11 පන්තිය වෙනස් කරගන්න. සඳුදා උදේ තියෙන වෙලාවටම තියමු. අපි බලමු තා චුට්ටක් කලින් පටන් ගන්න. නෑ ඔයාලා පන්තිය මුකුත් චේන්ජ් නෑ ඔය තියෙන විදිහටම තියෙනවා. නැත්නම් ඔක ගැටලුවක් වෙනවා. මේ මට ඉක්මනට කියන්න ළමයි 4 වෙනි එකට පොලිය කීයක් ආවද? හතරවෙනි එකට 112ද? ඔව් සර්. හැමෝටම ඇවිල්ලා තියෙන 112? ඔව් සර් හා. රුපියල් ඔව් සර්. 560ක් ගෙවලා තියෙනවා. ණයට ගත්තේ 500යි. එහෙනම් පොලිය වෙන්නේ රුපියල් 60යි. මේ කෙලින්ම අවුරුද්දකට මේක නිසා ගැටලුවක් නැහැ. 500ක් ණය වෙච්ච ගාන පොලිය 60යි. ගුණ කිරීම 100ට 100. බිංදු දෙකට බිංදු 2යි 65න් බෙදුනහම 12යි. ඔන්න 4 වෙනි එකට උත්තරේ. ඉක්මනට ළමයි හදමු 5 වෙනි එක. 5 වෙනි ගාන. වසර 4කට 3600යි. ළමයි අමුතුවෙන් පොලිය හොයන්න දෙයක් නැහැ. පොලිය දීලා 3600යි. හැබැයි මේ දීලා තියෙන්නේ වසර 4කට. වසර 4කට තමයි මේ. එහෙනම් අපි හොයමු වසර 1කට පොලිය. වසර 1කට පොලිය 3600 බෙදන්න 4ෙන්. රුපියල් 900ක් එනවනේ. රුපියල් 900ක් එනවා. එහෙනම් ළමයි වසරකට පොලිය රුපියල් 900යි. හොයන්න පොලිය අනුපාතය වාර්ෂිකව. ණයට ගත්තු ගාන 6000යි. පොලිය 900යි. 6000ට 900 නම් 100ට කොච්චරක්ද? බිංදු දෙකට බිංදු 2යි මේ බිංදුවට මේ බිංදුව 96න් බෙදුනහම 15යි. එහෙනම් 5 වෙනි එකට උත්තරේ 100ට 15යි. මේ උත්තරේ හැමෝටම ඇවිල්ලාද බලන්න දරුවනේ.
ඔන්න ඊළඟ එක රුපියල් 135ක් ගෙවන්නේ අවුරුදු 1යි මාස 3කට අය කර ඇති මාසික පොලි අනුපාතය සොයන්න. එහෙනම් ළමයි හොයන්න ඕන මේ අවුරුදු 1යි මාස 3යි අවුරුද්දකට මාස 12යි මේ මාස 3යි සේරම මාස 15යි. එහෙනම් මාස 15කට තමයි ඔය 135 අය කරලා තියෙන්නේ. 135 මාස 15කට 135 අය කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ හොයන්න මාසයකට පොලිය. මාස එකකට 135 බෙදීම 15 කීයක් ආවයි? 9යි. රුපියල් 9යි. රුපියල් 9යි. මාසික පොලිය 9යි. දැන් පොලි අනුපාතය හොයමු ළමයි. ණයට ගත්තේ රුපියල් 600යි. 600කට 9ක් ගෙවන්න ඕන. 600ට 9 නම් 100ට කොච්චරක්ද? 1.5යි. 1.5යි. බලමු සුළු කරලා. 0.2යි. 9 උඩ ඉන්නවා 6 යට ඉන්නවා ළමයි. 9යි 6යි කපන්න 3 වරක් වලින්. 9ට 3ේව 3යි 6ට 3ේව 2යි. 3 බෙදීම 2යි. ආයි කියන්නේ 1.5යි. මාසික පොලි අනුපාතය 100ට 1.5යි. හයවෙනි ගාන අයිත් කියලා දෙන්නලු. බලමු. හයවෙනි ගාන නැවත. ඔය පොලිය අය කරලා තියෙන්නේ ළමයි අවුරුද්දයි මාස 3කට. අවුරුද්දයි මාස 3කට. අවුරුද්දකට මාස 12යි. මෙතන තියෙන 3යි සේරම මාස 15යි. ඒ කියන්නේ ඔය පොලිය අය කරලා තියෙන්නේ මාස 15කට. රුපියල් 135ක් අය කරලා තියෙන මාස 15කට. අපෙන් අහන්නේ මාසික පොලි අනුපාතය නිසා අපි හොයන්න ඕන මාස එකකට පොලිය. මාස 15ටම 135 නිසා මාස එකකට හොයන්න 135 15න් බෙදන්න. 135ට 15 ඒවා 9ක් තියෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 9ක් අය කරලා තියෙනවා. ඒ පොලිය අය කරන්නේ ළමයි රුපියල් 600කට තමයි මාසෙකට 9ක් ගෙවන්න ඕන. 600කට 9ක් ගෙවන්න ඕන නම් පොලි අනුපාතය හොයන්න 100% ගුණ කරන්න. ඔක කැපෙන විදිය තමයි කියලා දෙන්න ඕන. 0.2ට 0.2යි 9යට 6 ඉතුරු වෙන්නේ. තව සරල කරන්න 3ෙන් කැපුවා 6ට 3 ඒවා 2යි 9ට 3 ඒවා 3යි. 3 බෙදීම 2යි. ඒ කියන්නේ ළමයි 1.5. පොලි අනුපාතය. හරිද? ඊළඟට දරුවනේ අපි මේකේ තව ගණන් දෙවර්ගයයි තියෙන්නේ. කාලය සොයන ගණන් ටික තියෙන ඒකත් අතමු. රයිට් ලියමු. ලියන්න. රුපියල් 5000ක මුදලක් රුපියල් 5000ක මුදලක් රුපියල් 5000ක මුදලක් 100ට 12ක රුපියල් 5000ක මුදලක් 100ට 12ක වාර්ෂික සුළු පොලියක් යටතේ රුපියල් 5000ක මුදලක් 100ට 12ක වාර්ෂික සුළු පොලියක් යටතේ 112ක වාර්ෂික සුළු පොලියක් යටතේ ණයටගත් පුද්ගලයෙකු සබඩයි කියන රුචිරට ඇහුන්නේ නැත්තේ
හරි. ඔන්න මම නෙවෙයිද? මම නෙවෙයිද? ඔය නෙවෙයිද? හරි. මං හිතුවේ රුචිරට ඇහෙන්නේ නැත්තේ කියලා. රුචිරට පොඩ ඇහෙනව අඩුයි නේද? තව එක්කෙනෙක් ඉන්න ඔය වගේ. වයසක කට්ටිය ඉන්න දැන් පන්තියේ එන්න බෝ වෙලා තියෙන්නේ. හරි. ඔන්න මම අයික් කියනවා ළමයි. හරියට අහන් ඉන්න ඕනේ. රුපියල් 5000ක මුදලක් 112ක වාර්ෂික සුළු පොලියක් යටතේ. ණයටගත් පුද්ගලයෙකු රුපියල් 6200ක් ගෙවා ණයෙන් නිදහස් විය. රුපියල් 6200ක් ගෙවා ණයෙන් නිදහස් විය. රුපියල් 6200ක් ගෙවා ණයෙන් නිදහස් විය. 6200ක් ගෙවා ණයෙන් නිදහස් විය. ඔහු ණයෙන් නිදහස් වූයේ කොපමණ කාලයකට පසුවද? ඔහු ණයෙන් නිදහස් වූයේ වසර කීයකට පසුවද? ඔහු ණයෙන් නිදහස් වූයේ වසර කීයකට පසුවද? හන්සකට ඔය කියපු ගණන් ටික තේරුණාද මෙච්චර වෙලා? ඔව් සර්. right. රුපියල් 6200ක් ගෙවන්න ඕන ණයෙන් නිදහස් වූයේ වසර කීයකට පසුවද? ඔය ගාන තුල කාරණා කීපයක් ලියනවා. රුපියල් 5000ක් ණය වෙලා තියෙන්නේ. ණය වුණා. ඒකට 112ක පොලියකුත් අය කළා වාර්ෂිකව. ණයෙන් නිදහස් වෙන්නේ රුපියල් 6200ක් ගෙවලා. වසර දෙකකට පසු. ඒක තමයි එන්න ඕන. ඒ ගාන හදන්නේ මෙහෙමයි ළමයි. අපි ඉස්සෙල්ල හොයනවා මෙයා ගෙවලා තියෙන පොලිය. මෙයා කොච්චර පොලියක් ගෙවලා තියෙද? ඒක කොහොමද හොයන්නේ? ගෙවලා තියෙන මුළු පොලිය ගෙවා ඇති මුළු පොලිය. 4 ගෙවා ඇති මුළු පොලිය. රුපියල් 6200න් ණය වෙච්ච 5000 අඩු කරා. ඒ කියන්නේ 1200ක් එනවා මෙයා ගෙවලා තියෙන මුළු පොලිය. ඒක තේරුණාද හැමෝටම? 5000ට 6200 කියන්නේ 1200 මුළු පොලිය. හැබැයි මේ මුළු පොලිය ගෙවලා තියෙන්නේ කොච්චර කාලයකටද? ඒක තමයි අපෙන් අහන්නේ. අපි ළමයි හොයමු මෙතන තියෙන්නේ අවුරුදු ගානකම පොලියනේ. සම්පූර්ණ පොලියනේ. මේ අවුරුදු කීයකට වෙන්නේ නැද්ද? අපි හොයමු අවුරුද්දකට පොලිය කීයක් ගන්නවද කියලා. වසරකට පොලිය. එතකොට අපිට අල්ල ගන්න පුළුවන් ඒ වගේ කීයක්ද මේ තියෙන්නේ වසර කීයක්ද කියලා. එහෙනම් අපි ඊළඟට හොයන්න උත්සාහ කරමු වසරකට පොලිය. වසර එකකට පොලිය. රුපියල් 5000 ගුණ කරනවා පොලිය අනුපාතය 112න්. ආන්න එතකොට එනවා වසරකට පොලිය. ණය උනේ 5000යි ඒකට පොලිය 112යි. බිංදු දෙකට බිංදු දෙකයි 50 ගුණ කිරීම 12. 12 සරක් බිංදුව බිංදුවයි 12 සරක් 60යි. අන්න බලන්න ළමයි. රුපියල් 600ක් ගෙවලා වසරකට 600ක් ගෙවලා සේරම 1200ක් ගෙවලා. ඒ කියන්නේ 600ව කීයක් ගෙවලාද? 600ව කීයක් ගෙවලාද? දෙකයි. දැන් තේරුණාද? එහෙනම් ණය වෙච්ච කාලය ගණනය කරන්නේ කාලය එන්නේ රුපියල් 1200 බෙදන්න 600 ගොඩවල් වලට. මොකද අවුරුද්දකට 600යි. බිංදු දෙකට බිංදු දෙකයි 12 6න් බෙදුනහම 2යි. කාලය වසර 2යි.
වසර දෙකක් වෙනවා. මේ ගාන නොතේරුණු කවුරු හරි ඉන්නවද? හරිද? වසර දෙකකට තමයි මෙන්න මේ පොලිය ගෙවලා තියෙන්නේ. ගෙවලා තියෙන මුළු පොලිය හොයන්න වසරකට පොලිය හොයන්න ඒ වගේ කීයක්ද මේක තුල තියෙන්නේ කියලා බලන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරි. මේක තේරෙන්නත් එක්ක තව දුරටත් අපි ඒ වගේ තව ගාණක් හදමු. අයිත් කියලා දෙන්න ඕනේ නැහැ රසාංගි. ඔය බොරුවට මැසේජ් දාන්න එපා. තව ගාණක් හදලම බලන්න. දැන් මම කීප සැරයක් බැලුවා. ඔයයි නිතරම ඕක කියනවා. ඉතින් මං හිතනවා ඕක ප්‍රශ්නයක් නෙවෙයි. ඔය තියෙන්නේ බයක්. මේ ගාණේ ඇති දෙයක් නැහැනේ. හදලා බලන්න ඕන තව ගාණක් තේරුණාද නැද්ද කියලා බලන්න තව ගාණක් හදමු. සර් එකට පොලිය අරගෙන හැදුර අවුල නැහැ නේ. ප්‍රශ්න නැහැ නේ. ඉස්සෙල්ලම 600 හොයලාද? ඔව්. පුළුවන්. ගැටලුවක් නැහැ. හරි ඔමාචානිට මම මේ එවන්නම් පුතේ. තාම අසනීපෙන් ඉන්නේ නේ හොස්පිටල් එකේ. හරි. ඔයා පන්තියෙන් අයින් වෙන්න මම මේක රෙකෝඩින් එක දාලා තියෙන්නේ. මම එවන්නම්. ගැටලුවක් නැහැ. හරි. ගැටලු තියන අය කීප දෙනෙක් හිටිය මම අද රෙකෝඩින් කරලා තියෙන වැඩසටහන මේ හරි. එහෙම ඉන්න අමාරුයි ඇත්තටම සමහර ළමයි එහෙම ලොකු දුෂ්කර ක්‍රියාමද මේ වැඩ ටික කරන අය ඉන්නවා. අපි ඒ අය වෙනුවෙන් ඇත්තටම මේ වෙලාවේ උදව්වක් පිටක් වෙන්න ඕන. මොකද නැත්තම් මේ අපි කරන වැඩේ තේරුමකුත් නැහැ. මම ඒකයි සමහර දවස්වල රෙකෝඩින් කරනවා. අද නම් රෙකෝඩින් කරන ගමන් තියෙන්නේ. නැත්නම් ඔක හැමදාම කට්ටිය රෙකෝඩින් ඉල්ලන නිසා තමයි හැමදාම ඔක රෙකෝඩ් කරන්නෙත් නැත්තේ. රයිට්. මුලින් පොලිය හොයලා ඊට පස්සේ මුළු පොලිය හොයලා ඒක මේ කොටසෙන් බෙදුවත් හරි. ගීත් අහන්න නැත්තේ ඕකද මගෙන්? ගීත් ඕකද මගෙන් ඇහුවේ? මොකද්ද සර්? මගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද හරියට නැවත කියන්න. ඔය සර් කීපේ තමයි සර් දැන් පොලිය එකටම වාසරයක රයිට් ඕකේ. අපි ගානක් හදමු. වැඩිය කතා කරන්න ගියොත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ලියන්න. රුපියල් 8000ක මුදලක් දෙවනි ගාන ලියන්න. රුපියල් 8000ක මුදලක් 110ක වාර්ෂික පොලියක් යටතේ රුපියල් 8000ක මුදලක් 110ක වාර්ෂික පොලියක් යටතේ වාර්ෂික සුළු පොලියක් යටතේ වාර්ෂික සුළු පොලියක් යටතේ රුපියල් 8000ක මුදලක් 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ ණයටගත් පුද්ගලයෙකු රුපියල් 10400ක් ගෙවා රුපියල් 8000ක් 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ ණයටගත් පුද්ගලයෙකු රුපියල් 10400ක් ගෙවා ණයෙන් නිදහස් විය. 10400ක් ගෙවා ණයෙන් නිදහස් විය. 10400ක් ගෙවා ණයෙන් නිදහස් විය. ණයෙන් නිදහස් වීමට ගත වූ කාලය සොයන්න. ණයෙන් නිදහස් වීමට ගත වූ කාලය. කීයේ උත්තරේ? වසර 3යි. වසර 3යි. අම්මට හොයලානේ. රයිට් නයිස්. ණයෙන් නිදහස් වීමට ගත වූ කාලය සොයන්න. හරි. ඔන්න අපේ කොල්ල දෙන්නේ මේ වෙනකොට මට උත්තර හොයලා කියලා තියෙනවා. අනිත් අය ටග් ගාලා ඉක්මන් කරලා හොයන්න. හරි ඔන්න අවුරුදු 3යි කියලා මට උත්තර එනවා. ගාන හදලම කියන්න ඕන ළමයි. වසර 3යි. වසර 3යි.
වසර 3යි. මම මේ රසාංගිකෙන් අහන්නම් උත්තරේ කීය දෙන්නේ? හදලා කියන්න. ඖෂධීටත් අවුරුදු 3ක් ඇවිල්ලා. හරි. 3යි නේ. ශ්වේතකෝ යාළුවා හිරුනිකෝ පන්තියට එන්නේ නැද්ද දැන්? දන්නේ නැහැ සර් කතා කරේ නෑ මාත් එක්ක හැබැයි. අයියෝ පුදුම යාළුවනේ. අර බොරුවට පන්ති එන වෙලාවට ෂේප් එකේ ඉන්න ඊට පස්සේ උන්නද බලාන කියලා හොයන්නේ නැහැ මේ ළමයි. නෑ සර් එහෙම නෑ. ඒක තමයි එහෙම නෑ මම දන්නවා. එහෙම නෑ නේද බලන්න. හරි. අවුරුදු 3 ඇවිල්ලා ඉස්සෙල්ලා හොයන්න ළමයි මේ මුළු පොලිය කීයක් ගෙවන්න ඕනේ මුළු පොලිය. ඉස්සෙල්ලා අවුරුද්දකට පොලිය හෙව්වත් කමක් නැහැ. මුළු පොලිය. ඔය දෙක මාරුනාට කිසි ගැටලුවක් නැහැ. මුළු පොලිය. රුපියල් 8000යි 10400ක් ගෙවලා තියෙනවා. 10400ෙන් 8000 අඩු කරගන්න. 2400යි මුළු පොලිය. ඊළඟට හොයන වසරකට පොලිය. වසරකට පොලිය. වසරකට පොලිය හොයන්න ණය වෙච්ච 8000 ගුණ කරන්න පොලි ප්‍රතිශතය 110යි. එනවා ළමයි 800ක්. එහෙනම් වසරකට පොලිය 800ක් එනවා. බලන්න 2400ක් ගෙවලා තියෙනවා මේ 800 ඒවා. 800 ඒවා කීයක්ද 2400ට. එහෙනම් කාලය හොයන්න 2400 බෙදනවා 800 ගොඩවල් වලට. 800 ගොඩවල් කීයක් තියෙතුණයි. එහෙනම් එනවා උත්තරය වසර 3යි. කාලය වසර 3යි ළමයි. හරි. අපි ඊළඟට හදමු ළමයි නැවත 14 2 අභ්‍යාසෙ පෙළ ගන්න. ඕගොල්ලෝ හදන්න ගණන් දෙකක් විතර හදමු ළමයි. 11 වෙනි ගානයි 12 වෙනි ගානයි හදන්න. ඒ ඇති. 11යි 12යි. 11යි 12යි හදලා අපි ඊළඟ කොටසට යමු.
වසර 3යි වසර 10යි බලමු. සිටිජට පළවෙනි එකට කීයක් ආවද? සිටිජ පළවෙනි එකට කීයක් ආවද උත්තරේ? අවුරුදු 3 අවුරුදු 10 ඇවිල්ලා තියෙන්නේ නේ බලමු. තුනයි 10යි right. මලීෂ තරුමාල් අවුරුදු 3යි. දෙව්මිනිට කීයක් ආවද? ඕෂදීට 3යි 10යි right good. එකොළොස්වෙනි ගානට 3 11 වෙනි ගානට 3 right. 11වෙනි ගාන 3 අවිෂා මොනවද ආපු උත්තර? 11 වෙනි ගානට වසර 3ක් ආවා. අනිත් එකට තාම හදනවා. වාසනා හදන අනේ ඉතින් ඔච්චර වෙලා නිකිනි කීයක් ඇවිල්ලා තියෙයි? 3යි 10යි දැන් ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ. ඉක්මන් කරමු. තව 3 සර්. 3 නේ. හරි. අනිත් එකත් අද රුචිත් අදද පන්තියට ආවේ. කලින් හිටියද පුතේ? අද දාවේ. right. මේ උත්තර ටික ගත්තද කොළුව? කීයක් ආවයි? 103යි 110යි. right good. අපි දැන් හදමු ළමයි කාල වේලාව ඇති අවුරුදු 3යි අවුරුදු 10යි එන්න ඕන. පළවෙනි එක පොලිය එනවා 6000ක් අඩු කරන්න 9240න් 3240යි. පොලිය එනවා 3240යි. right. ඊළඟට හොයනවා මේ වසර එකකට පොලිය. වසර එකකට කොහමද හොයන්නේ? 6000 ගුණ කිරීම 118. බිංදු දෙකට බිංදු 2යි. බිංදුවයි 8 වරක් 6 48 එන්නට 4ක් ඉතුරුයි. right. 1080යි. වසරකට පොලිය 1080යි. එහෙනම් හොයනවා කාලය. කාලය හොයන්න 3240 බෙදනවා 1080යි. 3240ට 1080 ඒවා 3ක් තියෙනවා ළමයි. එහෙනම් කාලය වසර 3යි. ඊළඟ ගාන රුපියල් 2500කට 5000ක් ගෙවීමට සිදු වෙනවලු. එහෙනම් 5000න් 2500ක් අඩු කරන්න මුළු පොලිය එනවා. ආයේ එන්නේ 2500යි. එහෙනම් ළමයි මුළු පොලිය එනවා 2500ක්. හොයමු වසරකට පොලිය. ණයට ගත්ත 2500ක් ඒක ගුණ කරන්න පොලිය අනුපාතය 110යි. 10ද 5ද? 110යි. බිංදු දෙකට බිංදු දෙක කැපුණ එනවා ළමයි 250. වසරකට පොලිය 250යි 2500 බෙදන්න 250න්. බිංදුවට බිංදුවයි 250 25න් බෙදුනොත් 10යි. කාලය එනවා වසර 10යි. ඔන්න ලේසි ගණන්. එච්චර අමාරු නෑ. ඊළඟට දරුවනේ ඔක එක රටාවක් තියෙනවා මුළු මුදල සොයන එක. තා පොඩි වැඩයි තියෙන්නේ.
මුළු මුදල නෙවෙයි ණය මුදල හොයන එක. ණය මුදල. මුළු මුදල නම් හොයන්න දන්නවනේ. වසර 3කට පසු ගෙවිය යුතු මුළු මුදල. රයිට්. ඒක ගැටලුවක් නැහැ. අපි දැන් ඊළඟට හොයනවා ණය මුදල හොයන ප්‍රශ්න කීපයක්. මේ වැඩේ ඉවරද කියන්න? මේ වැඩේ ඉවරද? ඉක්මන් කරලා කියන්න. හරි. ළමයි හැබැයි ලබන සතියේ සඳුදා උදේ මම පටන් ගන්න අලුත්ම පාඩම. අපි සමීකරණ පටන් ගන්නවා ඊළඟ දවසේ. රයිට්. පුළුවන් තරම් සම්බන්ධ වෙන්න පන්තියට. මම මොකද තවත් දෙකක් කරන නිසා මේ පාඩම් ටික ඉක්මනට ඉවර වෙයි ඈ. හරිද? දෙකක් නෙවෙයි පුළුවන් නම් ඊට වැඩි ප්‍රමාණයක් කරනවා. ලබන සතියේ සමුදා තා චුට්ටක් වෙනද නම් මම පැය දෙකමාරක් විතර කරනවා ළමයි. අද මට චුට්ටක් කලින් පන්ති ඉවර කරන්න ඕන. මොකද මේ මම පන්තිය කරාට මගේ පොඩි මේ ඇහි පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මට ඒක චුට්ටක් පෙන්න ගන්න යන්න ඕනේ. ඒක නිසා මම අද කොහොමත් 8ට විනාඩි 5ක් 10ක් තියෙද්දී හරි ඉවර කරනවා. ලබන සතියේ ඉතින් මම පොඩ්ඩක් වැඩිපුර කරනවා. නැත්නම් වෙනදම 8:00 විතර වෙනකම් පන්තිය කරා. පීනස නෙවෙයි. හරිද? මේ නෑ මගේ අර එන ගමන් මේ සතෙක් ගියා ඒක හරි ගියේ නෑ. ඒකයි ප්‍රශ්නේ උනේ. ඒක දැන් දවසක් දෙකක් බැලුවා හරි ගියේ නෑ. දැන් මේ උයි පොඩි කොටසක් හරි ඇති ඇතුලේ ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඒක පොඩ්ඩක් මේව කරගන්න ඕන. දැන් තා චුට්ටකින් හරි යන්න ඕන. ඉතින් ඒක නිසා මම අද මේ නැත්නම් 8:00 විතරක් කරන්න හිටියේ පන්ති. ඒක නිසා චුට්ටක් මේ වෙලාසනින් ඉවර කරනව පන්තිය. ඊට කලින් මගේ වැඩ ටික අවසන් කරගන්න ඕන. හරි. ලියාගමු ළමයි ඊළඟ ගාන. ලියන්න. 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ 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 හරි යටතේ තාම වෙන මොකුත් කිව්වේ නැහැ 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ අවුරුදු 3කදී නැත්නම් වසර 3කදී සායි මම කියනකො පොඩ්ඩක්. ඔන්න රුචි රයිට් පටන් ගත්ත වැඩේ. ඔන්න අහගන්නකො 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ ලියන්න ටක් ගාලා ලියන්න 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ වසර 3කදී 110ක වාර්ෂික සුළු පොලියක් යටතේ වසර 3කදී එකම දේ ළමයි 4 පස්සරයක් ලියලා මේ උගුරත් සවුත් වෙලා තියෙන්නේ. වසර 3කදී රුපියල් 1800ක් ලෙස රුපියල් 1800ක් වසර 3කදී රුපියල් 1800ක් පොලිය වශයෙන් වසර 3කදී රුපියල් 1800ක් පොලිය වශයෙන් ගෙවා රුපියල් 1800ක් වසර 3කදී රුපියල් 1800ක් පොලිය වශයෙන් ගෙවා ණයෙන් නිදහස් විය. ණයෙන් නිදහස් විය. ණයෙන් නිදහස් විය. හරිද? ඔහු ණයටගත් මුදල සොයන්න. ඔහු ණයටගත් මුදල සොයන්න. ඔහු ණයටගත් මුදල සොයන්න. ඔහු ණයටගත් මුදල සොයන්න. මේ ගාන ළමයි චුට්ටක් ඕගොල්ලෝ එක සැරයක් කියව ගන්න. මම මේ පළවෙනි ගාන ඔන්න හදලා දෙන්නම්. ඊට පස්සේ ඕගොල්ලෝ මේක ප්ලෑන් කරන්න. හරිද? හරියට තේරුම් ගන්න. රුපියල් කීයක් ණයට ගත්තද කියලා අහන්නේ. බලන්න ණය මුදල දීලා නැහැ. 110ක් පොලිය. කොහොමද කියලා තියෙන්නේ? පොලිය 110යි. ඒක වසර 3කදී තමයි ගෙවන්නේ. ගෙවලා තියෙන මුළු පොලිය වෙන්නේ මුළු පොලිය 1800යි. මේ පොලිය අනුපාතිකය. දැන් අහන්නේ
කීයක් ණය වුණාද කියලා. ණය වෙච්ච ගාණ දන්නේ නැහැ. ඒක තමයි අහන්නේ. හරි. ඔයගොල්ලෝ වැඩ නවත්තලා මේ ගාණ හරියට අහන් ඉන්න. එක ගාණක් කියලා දෙන්නම් වැඩේ හරියට තේරුම් ගන්න. කවුරුත් හැබැයි අහන් ඉන්න. හරි. මේ 1800 මුළු පොලිය. ඒකෙන් තමයි වැඩේ කරන්නේ. 1800ක් පොලිය ගෙවල තියෙන්නේ ළමයි වසර 3කටනේ. අපි හොයමු ණය වෙච්ච මුදලට වසරකට කීයක් පොලිය ගත්තද කියලා. නම් පළවෙනි වැඩේ හොයමු වසරකට පොලිය. වසරකට පොලිය. වසරකට පොලිය කීයක් ගන්න ඇද්ද? 1800 ගත්තේ අවුරුදු 3කට. එහෙනම් 3ෙන් බෙදන්න වසරකට පොලිය 600යි. ඕන. වසරකට 600ක පොලියක් ගෙවන්න ඕන. වසරකට පොලිය 600යි. පළවෙනි වැඩේ. හැබැයි අපෙන් අහන්නේ ළමයි පොලිය නෙවෙයි. මෙයා ණය වෙච්ච ගාණ අහන්නේ. දැන් මෙයා ණය වෙච්ච මුදලට තමයි 600 ගෙවලා තියෙන්නේ. පොලිය ගෙවලා තියෙන්නේ 600 ණය වෙච්ච ගාණ. 600ක් ගෙවලා තියෙන්නේ 110 ගාණ. 110 ගාණ. එහෙනම් අපෙන් අහන්නේ මෙයා ණය වුණ ගාණ. ණය වෙච්ච ගාණ හොයන්න පුළුවන්. ඔන්න ඔය පොලී අනුපාතිකය රුපියල් 600යිනේ. ඒක ගුණ කරනවා පොලී අනුපාතය 110 උඩ යට මාරු කරලා. 110 උඩ යට මාරු කරාම 110 උඩ යට මාරු කරාම 10න් 100න් ගුණ කරන්න තියෙනවා. 10න් 100න් ගුණ කරා නම් උත්තරේ එනවා. කැපෙනවා කියන්නේ බිංදුවට බිංදුවක් කැපෙනවා. නැත්තම් මේන් එකක් කැපුවත් කමන්නේ 610න් ගුණ කරාම 6000යි. එහෙනම් ණය වෙච්ච ගාණ රුපියල් 6000යි. ඔය තමයි උත්තරේ. 100ට 10න් ගුණ කරා නම් පොලිය එන්නේ 10න් 100න් ගුණ කරා නම් ණය මුදල එන්නේ. ඔය 18000 ආවේ මොකක්ද දන්නවද? එයා ගාණ හදලා තියෙන්නේ වසරකට නෙවෙයි. වසර 3කට දාලා. එහෙම හැදුවොත් වැරදි. මොකද අපි ණය වෙච්ච ගාණ 6000ට පොලි අය කරන්නේ 100ට 10 ගානේ වාර්ෂිකව. 18000 නම් නෙවෙයි පුතේ. හොඳේ ඔක 3ෙන් ගුණ කරන්න එපා කවුරුවත්. ණය උනේ 6000යි. ඒකට පොලිය 600යි. අවුරුද්දකට 600 ගානේ අවුරුදු 3කට 1800යි. ඔය 1800න් අපිට ඇත්තටම වැඩක් නැහැ. අපිට ඕන අවුරුද්දක පොලිය 600 විතරයි. ඒකෙන් ගාන හදන්නේ. 1800 මේකට ගාව ගන්න එපා. 1800 අවුරුදු ගානෙන් බෙදලා අවුරුද්දකට පොලිය විතරක් හොයාගන්න. ඒකෙන් තමයි ණය වෙච්ච ගාන හොයන්නේ. මේක තේරුණාද නැද්ද? මම ඔක තව විදියකින් කියලා දෙන්නම්. මේ බලන්න. මෙයා රුපියල් 100ක් ණයට ගත්තොත් ණය වෙච්ච ගාන 100 නම් ඒකට අය කරනෝ පොලිය 10ක්. 100ට 10ක් නේ සමානුපාතික විදිහේ. 100ක් නම් 10ක් අය කරනවා පොලිය. රුපියල් 100ක් ණයට ගත්තොත් 100ට 10 නිසා 100ට 10ක් ගන්නවා. දැන් ණය වෙච්ච ගාන දන්නේ ඒකට x කියලා දාන්න. හැබැයි අය කරලා තියෙන පොලිය රුපියල් 600ක්. ඔන්න ඔය සමානුපාත විදියෙන් හැදුවත් මේකේ නෝ ළමයි. එහෙනම් මේක ගුණ කරගමු. නැත්තම් 100 යට x සමානයි 10 යට 600. කොහොම ලියලා මේ දෙකේ අනුපාතය සමාන කරන්න මේ දෙකේ අනුපාතයට ඔන්න. 100 යට x සමානයි 10 යට 600. දැන් හරක් පුංචි දා. 100 ගුණ කිරීම 600 සමානයි 10 ගුණ කිරීම x. දැන් දෙපැත්ත 10න් බෙදෙනවා. බිංදුවට බිංදුවයි 100 ගුණ කිරීම 66000යි. ණය වෙච්ච ගාන 6000යි. ඔය ක්‍රම දෙකෙන්ම මේ උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේක ලේසියිනේ. වැඩි දඟලන්න දෙයක් නැහැ. රයිට්. ලියා ගන්න. අපි ටක් ගාලා තව ගානක් දෙනවා ඔයාලට හදන්න. සාර වසරකට පොලිය එතන ඉඳන් විතරයිනේ. ඔව් වසරකට පොලිය තැන ඉඳලා විතරයි. මේ ගානේ කොටසක් නෙමෙයි ටික ඕනේ නැහැ. මේ ටික ඇත්තටම ඕනේ නැහැ. මේක මම මේ සාරාංශයක් ලිව්වේ. පේලිස් දෙකයි යන්නේ. මේකයි මේකයි විතරයි ඕන.
අපි ඊළඟ ගානට යමුද ළමයි? हाँ सर හරි. हाँ හරිද ළමයි? ඉක්මන් කරලා කියන්න. මේ දෙකම ලියන්න ඕනේ නෑ පුතාලා. එකක් ලිව්වත් ඇති. මේක තමයි ලේසිම වැඩේ. උඩ යට මාරු කරලා ගුණ කරන්න. එතකොට උත්තර එනවා. හංසක හරිද මේ ටික? හරි සර්. right. එහෙනම් ඔන්න කවුරුත් ඉතාම ඌමනාවෙන් මේ ගානට මට උත්තරේ හොයලා දෙන්න. බලමු වැඩේ හොඳටම තේරුණාද කියලා ඔන්න ලියන්න. 112ක වාර්ෂික සුළු පොලියකට 112ක වාර්ෂික සුළු පොලියකට 112ක වාර්ෂික සුළු පොලියකට වසර දෙකකදී 112ක වාර්ෂික සුළු පොලියකට වසර දෙකකදී රුපියල් 1200ක් පොලිය ලෙස ගෙවිය යුතුය. වසර දෙකකදී රුපියල් 1200ක් පොලිය ලෙස ගෙවිය යුතුය. වසර දෙකකදී රුපියල් 1200ක් පොලිය ලෙස ගෙවිය යුතුය. රුපියල් 1200ක් පොලිය ලෙස ගෙවිය යුතුය. ඔහු ණයටගත් මුදල සොයන්න. රුපියල් 5000. මුදල සොයන්න. 5000යි. 100ද? ඔහු ණයටගත් මුදල සොයන්න. 5000යි. 5000යි බලමු. ඔහු ණයටගත් මුදල සොයන්න. ලසන්තිකා අපිට උත්තරේ දෙනවද? ගීත් ජයවර්ධන 5000යි. අද රුපියල් 5000යි සර්. 5000 सर 5000යි. බලමු. 5000යි. මේ 1200 බෙදන්න වසරකට පොලිය හොයන්න. වසර එකකට පොලිය 600යි. රුපියල් 600යි. එතකොට ණය මුදල හොයන්න. රුපියල් 600 ගුණ කරන්න පොලිය අනුපාතයෙන්. කීයේ ළමයි? 100ට 12යි. ඒ ළමයි 5000ද 6000ද? මං ගානේ දුන්න එක මට පොඩ්ඩක් කියන්න. 100ට කීයක් දුන්නයි පොලිය? 100ට 12යි නේ. එහෙනම් 12න් 100න් ගුණ කරා නම් හරි. මේ මොකද්ද සර් කිව්ව ගානයි මම මේ ලියලා තියෙන ගානයි අතර තියෙන පරස්පර විරෝධීතාව. පොලි අනුපාත කියන්නේ ළමයි 100ට කීයේ? 12යි. 12යි. වසරකට පොලිය කීයේ? 600යි. 600. सर පොලි අනුපාතය 100ට 12යි. එතකොට මුළු මුදල හොයන්නේ කොහොමද ඔයගොල්ලෝ? ණය මුදල 5000 කොහොමද ළමයි? 12යි 600 කපන. හා 12ට 1යි 60ට 5යි. 5යි බිංදුවයි 50යි. 50 100න් ගුණ කරාම ඕන්න ඔයාලගේ උත්තර එනවා 5000යි. right okay දැන් හැමෝටම තේරුණාද? කියන්න. ඔව් සර්. ओ සර්
හරි. ඔව් සර්. පිටු අංක 148 පෙළ ගන්න. 148. 148 පිටුවේ අපි හදමු ළමයි. දැන් ඕකේ අන්තිම ගණන් 3 තමයි ටිකක් ලොකු ගණන් 3කට තියෙන්නේ. මන් දෙනවා ඔයාලට 15 වෙනි ගාන හදන්න. ටිකක් වෙනස් ගානක්. මේ හදපු ගණන්ම නෙවෙයි. මීට වඩා චූටි වෙනසක් තියෙනවා. මුළු මුදල 3100 දීලා තියෙන්නේ මුළු පොලිය නෙවෙයි. හරි. හදමු බලන්න. මාස 8කට පසු ගෙවීමට සිදුවන මුළු මුදල 3100ක් නම් ණයටගත් මුදල ගණනය කරන්න. මාසිකව 100ට 3යි. ඒකෙන් පුළුවන් පොඩ්ඩක් අදහසක් ගන්න. මාසයකට 100ට 3යි. මාස 8කට ගෙවීමට සිදුවන මුළු මුදල 3100යි. ණයටගත් මුදල ගණනය කරන්න. ඕකේ නෑ මං ඕන්නම් උදව්වක් මෙහෙම කරන්නම්. මාසෙකට 100ට 3යිනේ. මාසෙකට 100ට 3යි. එහෙනම් මාස 8කට 100ට කීයක් අය කරාවිය? මාසෙකට 100ට 3යිනේ. 124යි. මාස 1කට 100ට 124යි. මාස 8කට 124යි. ඔන්න පොලිය 124ක් අය කරන මාස 8ට. ඔන්න ඕකෙන් තමයි අපිට ගාන හදන්න වෙන්නේ. නැත්තම් ඔය ගාන මේක වගේ නෙවෙයි. මේක නම් පොලියනේ දීලා තියෙන්නේ. ඕකේ පොලිය නෙවෙයි 3100. කෙලින්ම මුළු මුදල. ඒ මුළු මුදල තුල තමයි ඔය කියන ණය වෙච්ච මුදලක් තියෙන්නේ. පුළුවන් නම් ඔය 3100න් පොලිය ටික අයින් කරලා දාන්න. try කරන්න 3100 තුල පොලිය කීයක් තියද කියලා බලන්න. 3100 තුල පොලිය කීයක් ඇද්ද? ඒ පොලිය ටික අයින් කරා නම් උත්තරයට යන්න පුළුවන්. හදන්න පුළුවන් කෙනෙක් මට කියලා දෙන්න. සමානුපාතික ක්‍රමෙන් හදන්නත් පුළුවන්. පරස්පරයෙන් හදන්නත් පුළුවන්. ළමයි හැබැයි ඒකට ටිකක් කල්පනාවෙන් හදන්න වෙයි. අපි මේ ගණනය කිරීම සේරම කරන්නේ මාස 8කට අදාළව. මාස 8කට. රුපියල් 100ක් ණයට ගත්තොත් ණය මුදල 100 නම් මං අහන ප්‍රශ්නයක් ඕගොල්ලොන්ගෙන් මෙහෙම. ණය වුණා නම් 100ක් මාස 8කට අදාළව මට ගෙවන්න ඕන මුළු මුදල කීයද? 100ක් ණය වුණා නම් මාස 8කදී ගෙවන්න ඕන මුළු මුදල කීයද? 124යි. අන්න හරි. මුළු මුදල පොලි අනුපාතය ළමයි 124යි. මම 100ක් ණය වුණොතින් ගෙවන්න ඕන 124ක මුළු මුදල. ගන්න. ඕකෙන් තමයි ගාන හදන්න වෙන්නේ. එහෙනම් මෙයා ගෙවලා තියෙන මුළු මුදල 3100යි. මුළු මුදල 3100යි. මාරු කරලා ලියලා තියෙන්නේ. හා. ණයට ගත්ත 124 කොහොමද? ඔන්න දැන් අපිට උත්තර එනවා. මෙන්න මේක අපේ ඔළුවේ තියෙන්න ඕන මාසෙට 100ට 3 නම් මාස 8ට 100ට 24යි. එහෙනම් 100ක් ණය වුණොත් පොලි අනුපාතය 124 නිසා මුළු මුදල 124යි. ණය වෙච්ච ගාන දන්නේ හැබැයි ගෙවලා තියෙන මුළු මුදල 3100යි. අපි සමානුපාත විදියට ගාන හදමු. මේ දෙකේ අනුපාතය මේ දෙකේ අනුපාතයට සමාන කරමු. 100 යට x සමානයි 124 යට 3100යි. මේක හරහට ගුණ කරන්න. මේක මෙහෙට මේක මෙහෙට. 124 ගුණ කිරීම x සමානයි
100 ගුණ කිරීම 3100. දැන් දෙපැත්තම 124න් බෙදන්න. මේකට මේක කැපෙනවා ඔන්න එනවා ළමයි එක්ස්ට උත්තරේ. කොහොමද ළමයි මේකේ උත්තරේ ගන්න ඕන 5000 කියලා නම් දාලා තියෙනවා. 124යි 3100යි කැපෙනවද? 5000ක් වෙන්න බෑ බොල මුළු මුදලම 3100යි. 5000 වැරදි. 2500යි. 2500 නම් පිළිගන්න පුළුවන්. මේක කපන්න ක්‍රමයක් කියන්නකො 124යි 3100යි කැපෙනවද ළමයි කොහොම කැපුවේ? මට ෂුවර් නෑ බොලා ගෙදර ඉන්න නිසා කැල් එක ගැහුවද කියලා. විශ්වාස කරන්න අමාරුයි. ජනිදු කොහොම ඔය කමේ විතරද ඔය ගාන හදන්නේ? මොකද රුචිර? ඔය කමේ විතරද මේ ගාන හදන්න තියෙන්නේ? මේ ක්‍රමය කියන්නේ මම ඊළඟට තව ක්‍රමයක් කියනවා. ඉන්න පොඩ්ඩක්. කැපුවා 0.4න් හරි. 124යි 3100යි කැපෙනවා ඇති ළමයි. නැත්තම් දෙකෙන් කපාගෙන යන්න සරල කරගන්න. දෙකෙන් කපන් ගියොත් බලන්න සර් කපන දෙකෙන් නෙවෙයි අපි ඔක හතරෙන්ම කපමු. 100ට 4 ඒවා 25යි. අයි මේක හතරෙන් කැපෙනෝනේ 12ට 3යි 12ට 3යි 4ට 1යි 31යි 2500 නෝ රයිට් ගුඩ් 100ට 4 ඒවා 25යි 124 4න් බෙදුවොත් 31යි දැන් බලන්න කැපෙන ලස්සන 31ට 1යි 31ට 1යි 1.2 කියන්නේ 100යි උත්තර එනවා 25 ගුණ කිරීම 100 2500 හරි මේ ගාන හදන තව ක්‍රමයක් මගෙන් රුචිර අහුවා කරන්න තියෙන එකම දේ 3100 ගුණ කරන්න 124න් 100න් උත්තර එනවා 3100 124න් 100න් ගුණ කරන්න හරි මේ විදියට තමයි කැපෙන්නේ සර් ඒක 124 ආපු විදිය මට තේරෙන්නේ ඒක තේරෙන්නේ නැහැ කියන්නේ පුතේ මෙහෙමයි අහගන්න මයික් එක ඕෆ් කරලා හැමෝම අහගන්න දැන් අපෙන් අහන ප්‍රශ්නෙට අනුව තමයි අපි මේ දෙපැත්ත කොට නගන්නේ අපෙන් අහන්නේ ණය වෙච්ච ගාන බලන්න මේක තේරුම් ගන්න එහෙම ගොඩක් අයට ඕක තමයි තේරුම් ගන්න බැරි අහන්නේ ණය වෙච්ච ගාන දීලා තියෙන්නේ මුළු මුදල එහෙනම් අපි ගොඩ නගන්න ඕන ණය වෙච්ච ගානයි ඊළඟට මුළු මුදල අතරේ මොකද 3100 මුළු මුදල ඒක මුළු මුදල අපිට දීලා තියෙන්නේ මුළු මුදලනේ අන්න මුළු මුදල දීලා තියෙනවා ඒකෝණ හැබැයි ප්‍රශ්නේ අහන්නේ ණය මුදල දීලා තියෙන්නේ මුළු මුදල අහන්නේ ණය මුදල එහෙනම් ගොඩ නගන්න ඕන ණය මුදලයි මුළු මුදල අතර සම්බන්ධය මොකද අහන්නේ ණය දීලා තියෙන්නේ මුළු මුදල එහෙනම් 100ක් ණය වුණොතින් ගෙවන්න ඕන මුළු මුදල 124යි. අයි පොලි අනුපාතය 124යිනේ. ඉතින් ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන මේ දෙපැත්තේ දෙක හරියට ගානට අදාළව බැලන්ස් කරගන්න. ඒක මේ ගානට අනුව තීරණය වෙන්නේ ළමයි. ඒක ඔයාලගේ බුද්ධිය මෙහෙයවලම ගන්න වෙන දෙයක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. අහන්නේ ණය වෙච්ච ගාන දීලා තියෙන්නේ මුළු මුදල. ණයයි මුළු මුදල අතර සම්බන්ධය ඔයගොල්ලෝ හිතින් ගොඩ නගන්න ඕන. 100ක් ණය වුණා නම් මුළු මුදල වෙන්න ඕන 124යි. ගෙවන්න ඕන මුළු මුදල 124යි. හැබැයි ගෙවන මුදල 100යි. අන්න ණය මුදල x දන්නේ. ඒක තමයි ඔය කරේ. ඒක හදන ලේසි විදිය තමයි මේක. හරිද රුචිර? සර් අර 124 ගත්තේ 124 එකතු කරලාද? ඔව් ඔව් 124යි. ඇයි බං 100ක් වුණොතින් 124ක් ගෙවන්න එපාය. 124ක් අය ගන්න නිසා. හරිද? හරිද? ඉක්මනට කියන්න ළමයි. සර් බෝඩ් එකේ පේන්නේ පොඩ්ඩක්. හරි සර්. හදා ගන්න. හරි. අරක සුළු කරත් ඔය උත්තරේ එනවා ළමයි. ඔයාලට මම මේ පාඩමේ ටියුට් එකක් දීලා තියෙද දරුවනේ. මේක ටියුට් එකක් දීලා තියෙනවා. සර් ඒකේ සේරම ගණන් හදන්න කිව්වනේ. ඔව් සේරම ගණන් හදන්න ඕන
මේ කොටසට අදාළව වෙනම ටිකක් ඇති. සුළු පොලියට අදාළව වෙනම ටිකක් ඇති. ප්‍රතිශත යටතේ සේරම ටික හදලා ඉවර කරන්න. පෙළ පොතේ තව ගණන් 4යි 5යි ඔය අබ්ජාස් ඉතුරුනේ 14 2. ඒකත් කරන්න. සර් ටියුට් එකේ නැහැනේ. අර සමීකරණත් එක්ක දීපේකනේ. ඔව්. ඒක නැද්ද ළමයි ඔය පාඩමට අදාළව? ටක් ගාලා නැද්ද? හරි. එහෙනම් මම මේ පාඩමට අදාළ ගණන් ටික WhatsApp කරන්නම්. එතකොට හරිනේ. මේකට අදාළව ගණන් ටික WhatsApp කරන්නම් අද රැට. තා පැයකින් දෙකකින් ඔයාලා ඒ ගණන් ටික හදන්න. හැබැයි මේ අබ්ජාසේ අස්සක් මුල්ලක් නෑර ගණන් ටික හොයලා අඩුපාඩු ටික හදන්න. හරි නේද? right. ළමයි අදට මම ඔතනින් අවසන් කරන විනාඩි 10ක් තව තියෙනවා 8ට මම කිව්වා හේතුව. එහෙනම් ඕගොල්ලෝ ඒ ගණන් ටික හදන්න. මම අද රෑ 9ට විතර ඔය ටියුට් එක WhatsApp කරන්නම්. ඒ ගණන් ටිකත් හදලා සඳුදා උදේට හෙට ක්ලාස් නෑ. පොතේ 16 17 දෙකම හදන්න ඕනද? සේරම අබ්ජාස ඉතුරු ටික හදන්න කිව්වම අයිත් අහන්න එපා. සේරම හදන්න. 14 2 අබ්ජාස ඉවර කරන්න. හරිද? එහෙනම් ළමයි මම ඔතනින් පන්ති අවසන් කරනවා. ගැටලුවක් තියෙනම් මට මැසේජ් එකක් දාන්න. අද ආපු දරුවොත් මගෙන් අහන්නත් බැරුණා තේරුණාද නැද්ද කියලා. මං හිතන්නේ තේරෙන්නේ නැති. ගැටලුවක් තියෙනම් මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්.